පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. තිනුලි සිහස්නා දන්තුරේ බණ්ඩාර පින්වන්ත දියණියට ඔක්තෝබර් 4 වෙනිදා යෙදිලා තිබ්බේ ඇගේ 3 වෙනි දියණිය වෙනුවෙන් මේ දේශනාවට දායකත්වය ගන්න බව සිහිපත් කරලා තියෙන්නේ. අම්මා වන නිෂාදි වීරක්කොඩි මෑණියන් සහ විශ්ව දන්තුරේ බණ්ඩාර කියන පින්වත් පියාණන් විසින් කැනඩාවේ ජීවත් වන බව දක්වලා තියෙනවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ කුසලය ඔහුටත් ඇයටත් ඇගේ දියණියටත් උතුම් නිර්වාණය අවබෝධ වීම පිණිස කල්යාණ මිත්‍ර සේවනීය ලැබීම පිණිස හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙමු. කවුරුත් සාදුකාරයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණියට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්න. ඔබටත් මටත් මේ උතුම් ධර්මලාභය ලබා දුන් ධර්මස්වාමී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් নমස්කාරය කියන්න තුන් වතාවක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ ස්ථානයට එකතු පාදා වෙලා සෝදානම් වන්නේ සංසාරික ජීවිතයේ කෙලවරක් නැති වෙන ගමනේ ස්කන්ධත් එක්ක විඳින දුක තේරුම් ගන්න, ස්කන්ධත් එක්ක විඳින දුක දැනගන්න, දැක ගන්න, කල්පනා කරන්න ලැබිච්ච ජීවිතයේ ඒ කල්පනාවට අවශ්‍ය කරන පදනම සකස් කරලා දුන්නු, ඒ මානසිකාරයට අවශ්‍ය කරන පදනම සකස් කරලා දුන්නු ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන ධර්මයේ ඇතුලේ
අපිට ගන්න තියෙන වටිනම වචන ටිකක් තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන වචන ටික. සුළුවට හිතන්න එපා. සූත්‍ර පිටකයේම පෙරලලා බැලුවත්, විනය පිටකයේම පාදකය කියන්නේ පාදම බැලුවත්, අභිධර්ම පිටකයේ පුරාවටම බැලුවත්, මෙන්න මේ අනිත්‍ය ධර්මතාවයෙන් තොර වෙච්ච සූත්‍රයක්වත්, දුක්ඛ කියන ධර්මතාවයේ තේරුම් ගන්න බැරි වෙන්න දේශනා කරපු සූත්‍රයක්වත්, අනාත්මය කියන එක තේරුම් ගන්න බැරි වෙන්න දේශනා කරපු සූත්‍රයක්වත් නැති තරම්. සමහරක් තැන්වලදී බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ යොදලා අනිත්‍ය විතරක් දේශනා කරලා තියෙනවා. සමහරක් තැන්වලදී දුක විතරක්. සමහරක් තැන්වලදී අනාත්මය විතරක්. හැබැයි සමහරක් තැන්වලදී උන්වහන්සේ මේ ත්‍රිලක්ෂණයම ලෝකෙට දේශනා කරපු තැනුත් තිබ්බා. පින්වත්නි, මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මතා තුනත් එක්ක අපේ ජීවිතයේ මුලත් අගත් බැඳෙනවා. හේතුව සත්වයාට තියෙනවනේ මේ සක්කාය දිට්ඨිය කියලා එකක්. සක්කාය දිට්ඨි. මොකද්ද මේ සක්කාය දිට්ඨිය? අහනවා එක වෙලාවක සාරිපුත්‍රයන් වහන්සේගෙන්, "ඇවැත්නි සාරිපුත්‍ර, සක්කායයි කියනු ලැබේ. කුමක්ද මේ සක්කාය?" පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධයට කියන නමක් තමයි සක්කාය කියලා කියන්නේ. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය පිටින් මතක ඇති නේද විසාක කියන උපාසක මහත්මිය ධම්මදින්නා කියන මහරහත් භික්ෂුණීන් වහන්සේගෙන් සිව් පිරිසින් ව්‍යාපත් සහිත මේ උත්තමාවියකින් අහනවනේ සක්කාය කියන්නේ මොකද්ද කියලා අහුවාම කියනවනේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. එතකොට දිට්ඨිය කියලා කියන්නේ වර්ධවා ගැනීම. මොකක්ද? මේ පංච උපාදානයට ගෝචර වෙන ස්කන්ධ නැත්නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානයට ගෝචර වෙන ස්කන්ධ මමය, මගේය කියලා වරදවා ගන්න එකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. දැන් සත්‍යයට ඕක නැද්ද? තියෙනවනේ නේ. සත්‍යයට Tamanගේ මේ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කෙරෙහි ඇත්තේ කියන්නේ තත්වාකාර අවබෝධයක් නෙමෙයි. ඒක වරදවාගෙන මගේ පුතාය, මගේ දුවය, සුනිල්ය, කමල්ය, නිමල්ය කියලා නම් දාගෙන නම් පටවගෙන ඒ පස්සෙන් දුවනවා විනා ස්කන්ධ පිළිබඳව නිසි අවබෝධයක් නෑ. එක්තරා විදිහකට මේ සක්කාය දිට්ඨිය කියන එකේ අර්ථ කතාව මේක විග්‍රහ කරන්නේ සති කායී දිට්ඨි. Tamanගේ කය පිළිබඳව තියෙන දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා. මම මේක කියාගෙන ඇවිල්ලා මේක විස්තර කරන්න. සක්කාය සමුදය. මේ සක්කායට හේතුව මොකක්ද? මොකක්ද හේතුව? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනේ සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. අහලා තියෙනවද? අහලා තියෙන මොකේද තියෙන්නේ මේක? ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙනවනේ. තේරුම දන්නවද? නෑ. බුද්ධ ශාසනයේ මැරිච්ච ගස් වගේ තමයි මිනිස්සු. නිදහස් වෙන්න තියෙන ධර්මයත් ධර්ම රසය නෙමෙයි ධර්ම බර. හකුරු කරේ තියාගත්ත බූරුව වගේ. ඒ බූරුවන්ට හකුරු රස දැනෙන්නේ නෑ. මොකද්ද දැනෙන්නේ? හකුරු බර දැනෙන්නේ. අන්න ඒ වගේ ධර්මය කියන එක බරක් බවට පත් වෙනවා. ඕක නම් ඉතින් කොහොම හරි කියයි ආයන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී කියලා එක හොඳට අර බර දාලා කියනවා. හැබැයි මොකද්ද මේ කතාව කියන එක දන්නේ නැහැ. යම් තණ්හාවක් නැවත නැවත පුනර්භවය කරා ගෙනියයිද? ඒකයි කිව්වේ යායන් තණ්හා පෝනෝ භවිකා. නන්දි රාග සහගතා. ඒ නැවත නැවත සතුටු වෙන ස්වභාවයෙන් යුක්ත තණ්හාවක් තියෙනවද? తත්‍ර తත්‍රාබිනන්දනී. ඒ තැන්වල සතුටු වෙන ස්වභාවයේ කොයි වගේද? සයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මොකද්ද මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන්නේ? කාම තණ්හාව නම් යන්තම් ඔය මොකක් හරි පටලව ගන්න. භව තණ්හාව කියන්නේ භවයට තියෙන තෘෂ්ණාවෙම නෙමෙයි. ඒක වැරදි. ඒක වැරදි අර්ථකථනයක්. එතකොට විභව තණ්හා කියන්නේ මොකද්ද? මිනිස්සු මේක දන්නේ. කාම තණ්හා කියලා කිව්වේ. ඔය පිංගුතුලගොය අභ්‍යන්තරික ආයතන තියෙනවනේ. ඇහැ කන නාසය දිව ශාරීරිය මනස කියන එක පිනවන්න ඔය පිංගුතුල ගන්නවනේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා ආරම්මන 5ක් 6ක් ධම්මත් එක්ක.
මෙන්න මේ නැවත නැවත අරමුණු සොයාදීමෙන් නැවත නැවත ඇහැකරනාසී දිව ශරීරය පිනවීමේ කාම සැපයට කියනවා. කැමැත්තට කියනවා. කාම තණ්හාව කියනවා. ඒකෙන් යුක්තයිද නැද්ද ඔය පින්වතුන්ලා? ඇහැ පිනවන ගමනක්ද යන්නේ? ඇහැ සංවර කරන ගමනක්ද? චක්කුණා සංවරෝ සාදු. බලන්න ඔය පින්වතුන්ලා. නාසය පිනවන ගමනක්ද යන්නේ? ඒක සංවර කරන ගමනක්. නේ ඔය පින්වතුන්ට ඒක দমনය කරගන්න ලේසි නේ. ඔය පින්වතුන්ලා দমনය කරගන්න තියා කරගන්න ඔය පින්වතුන්ලාගේ කවුරු හරි යනවට කැමතිත් නෑ. පුතෙක් දුවෙක් මහාන වෙන්නේ නැවුවාම ඕක හොඳට පේන. නේ. කොහොම හරි ඇහැ පිනවන්න, කන පිනවන්න පටව ගන්නවා මිසක ඒකෙන් ගැලවෙන්නේ. මෙන්න මේකට කියනවා කාම තණ්හාව කියලා. භව තණ්හාව කියලා කියන්නේ භවයට තියෙන තෘෂ්ණාව නෙමෙයි, ඒක වැරදි. ශාස්වත දෘෂ්ටියට කියපු නම. ඒ කියන්නේ ස්ථීර වූ, සුඛ වූ, නිට්ටය වූ ආත්මයක් ඇත්තේ කියලා යම් කෙනෙක් ඒ සඳහා යම් පිළිවෙතක් පුරනවා. ඒ සඳහා තෘෂ්ණාවෙන් ඉන්නවනම් දැන් විභව තණ්හාව ගත්තාම ඕක තේරෙනවා. විභව තණ්හාව කියන්නේ උච්ඡේද දෘෂ්ටියට. මෙන්න මේ ශාස්ත්‍රත උච්ඡේද දෘෂ්ටි දෙකට කියනවා භව තණ්හා, විභව තණ්හා කියලා. යම් කෙනෙක් ඔය වගේ මොනවාට හරි තැනකට ඇලිලා නම් එයාට පින්වත්නි නැවත නැවත භවයට යන්න. ඉතින් මෙන්න මේ භවගාමී ගමන පින්වතුන්ට තේරෙනවද දන්නේ මම මේ කියන එක. නමුත් බොහෝ දෙනෙක් ඉලක්ක කරගෙන මේ දේශනාවෙන් කරන නිසා නැවත නැවත මේවා ශ්‍රවණය කිරීමෙන් මේ වගේ රස මුසු තැන් අහුවෙයි. පින්වත්නි සත්වයා කියන කෙනා දැන් ওই පින්වතුන්ලා මේ මොනවත් දන්නේ නැහැ. මොකද කරන්නේ? ජීවිත රේස් එකක්. මම මේකට කියන්නේම ජීවිත රේස් එකක්. ජීවිත රේස් එකක්. ජීවිත රේස් එකක් දුවනවද නැද්ද? දුවනවද නැද්ද? දුවනවනේ. පිස්සු හැදිලා වගේ දුවනවනේ. ඔය යන පාර හොඳයිද නරකයිද? මොකද්ද කෙලවරම තියෙන්නේ? ඔය යන පාරේ අන්තිම කෙලවර මොකද්ද? එක්ක අඩි 6ක් යට සොහන. නැද්ද? නැත්තම් ඒ සොහනේ තියෙන අර පුච්චන තැනනේ. අලු වෙලා යන්න. ඔය පිංගුතුලා දුවන පාරේ කෙලවර ඒක නෙමෙයි තියෙන්නේ බලන්න. එතනට එනකන්ද දුවන්නේ? කියන්නේ තේරෙන්නේ නැද්ද? යන ගමන කියන්නේ සාරවත්ද නිස්සාරයිද? ඇයි මගේ රත්තරන් පින්වත්නි ඔය ජීවිතේ අමාරුවෙන් ගිහිල්ලා අවසානයේදී මරණය කියන තැනින් නම් කෙලවර වෙන්නේ. එතනදී බල්ලෙක් බලලෙක් වගේ වතුර උගුරක් නැතුව මැරලා යන්න වෙනවා නම්, මරුණාට පස්සේ අඩි 6ක් පළට යන්න වෙනවා නම් මොකක්ද ඒ ගත කරන ජීවිතයේ අර්ථය? දරුවෝ එක්ක ඥාති එක්ක කරට අත දාගෙන වලට යනවා. ඔය ජීවිතේ දිනන්න යන ගමනක් නෙමෙයි. ඔය පාරේ ඔය පින්වතුන්ලා කොච්චර ස්පීඩ් එකෙන් ගියත් වේගය වැඩි වෙන්න මරණය ලඟ වෙනවා. හරිනේ වැඩියෙන් වැඩ කරොත් ඉක්මනට ඇඟේ පැතේ කෑලි ගෙවෙනව නේද? ගෙවිලා මරණයටපත් වෙනවා. හිමින් ගියත් කවදාරි දවසක හිමින් යන්නත් බෑ පින්වත්නි. මොකද මේකේ යන අතරමඟ ලෙඩ දුක් හැදෙනවා. ව්‍යාධියටපත් වෙනවා නේද? ජරාවටපත් වෙනවා. නහයෙන් කටින් බට දාගෙන ස්පිරිතාලවල ඉන්න වෙනවා. ඔය පාර පින්වත්නි සරුයිද නිසරුයිද කියලා අංක 1 පළවෙනියට ඔබ තීරණය කරන්න. ඔබට මොලේ තියෙනවනේ. මේක අපි කියන්න ඕනේ හැමදේම. මේකෙන් කල්පනා කරන්න ඔය යන ගමන කෙලවර මොකද්ද තියෙන්නේ? දරුවගේ දිහා බලන්න. එයා යන්නේ දැන් මේ කොයි පාරේද? ඔබට පේනවද ඔබේ දරුවා දිහා? එයා යන පාර සරු පාරක්ද නිසරු පාරක්ද? කියන්නේ. හැබැයි ඔය පිංගුතුල්ලා කැමතිද ඔය දරුවා ඔය නිසරු පාරෙන් මුදවලා සරු පාරකට දාන්න? කැමති බලා ගන්න තිබ්බා දරුවෙක් මහාන වෙන්න ආපු දාකට. එදාට ඔය පිංගුතුල්ලා බුදු පිළිමෙත් ලොක් කරනවා. බණහනක නවත්තනවා. අප්පෝ මේ බඳයි ධර්මයේ හැසිරලා අපිට මේ මොකක්ද දුන්නේ එක පාටම එන ගෙඩියක් පාත් වුණා වගේ ඊට පස්සේ අපලයි කියයි අරකයි කියයි මේකයි කියයි. එක්ක ඔබ මිනිස්සුયો නෙමෙයි. ඔබට මේක තේරෙන්න එපා. බුද්ධෝත්පාද කාලයක මෙන්න මේ කතාව අහන්න ලැබුණට පස්සේ මගේ පින්වත්නි මේ ජීවිත උඩු යටිකුරු කරගන්න එපා. ඔය යන ගමන නවත්ත ගන්න එපා. පටාචාරාවල වගේ, කිසා ගෝතමීලා වගේ, අඟුලිමාලලා වගේ ඔය ජීවිත දුවන රේස් එක නවත්ත ගන්න එපා. රට්ටපාල මහරහතන් වහන්සේලා නවත්ත ගත්තා වගේ. සෝන මහරහතන් වහන්සේලා නවත්ත ගත්තා වගේ. ආනන්ද මහරහතන් වහන්සේලා නවත්ත ගත්තා වගේ. සාරිපුත්‍ර මොග්ගල්ලාන වැනි උතුමන් වහන්සේලා නවත්ත ගත්තා වගේ ඔය ගමන නවත්ත ගන්න එපා.
ඔබේ දරුවට ඔබ කියලා දෙන්න ඕනි ඔය ගමන යන විදිහද නවතින විදිහද. ඇයි? ඔය ළමයා අහිංසක මැරුණට පස්සේ සංසාර ජීවිතයට යන්න උනොත් ඔබට පුළුවන් ද ඔය දරුවට පිළිසරණක් වෙන්න? මෙයා ගිහිල්ලා හරකෙක් වෙලා උපදිනවා. දරුවා. ආන්නර පුල්මුඩිය පැත්තේ පොදුනහම එළදෙනෙක් වෙනත් පුළුවන් තරම් කාලයක් කිරි ගන්නවා අරගෙන මරලා දානවා. හරකෙක් වුණොත් හරක් එක 1000ක් විතර ඉන්නවා. එක 5000ක් විතර ඉන්නවා. ඇඟේ පතේ අර මොනවද ගහලා අකුරු ගහලා පුච්චලා කරලා කුණු වෙලා ඒව පැසවලා ඒ විතරක් නෙමෙයි දන් ගෙඩියට තියලා පිකන්නේ හරියම දසවද දීලා කුළු ගෙඩි වලින් ඔළුවට ගහලා ඇටකටු කඩලා තලලා මම දැක්ක පහුගිය දවසක අර ඌරෝ මරණ වීඩියෝ එකක් මට පෙන්නවා. මරන්නේ නැහැ. මුලින්ම තලනවා පොල්ලක් අරගෙන. මස් ටික ඉදිමෙන්න ගහන්න. මේ වගේ ජීවිතයක් ඔබේ දරුවට ලැබුණොත් ඔබට පුළුවන් පිළිසරණක් වෙන්න. දැන් මෙතන ඉන්නවා බල්ලේ. ඔය පින්තුලයි ගියාත්මේ දරුවාද කියලා කවුද දන්නේ? දැන් ඔය පින්තුලට පුළුවන් ද පිටක් වෙන්න. ඔය පිටර වතුර එකක් දෙන්න මතක් වුණාද අඩු? කියන්නේ බත් ටිකක් දෙන්න ඕනි කියලා හිතුණාද දැන්වත්? මම මේ කියන කතාව කියන්න කලින් ඒ වගේ ඔබේ දරුවා මියදුනාට පස්සේ ඔබට පිළිසරණක් වෙන්න බෑ. ඔබ ඔබේ දරුවට ඇත්තටම ආදරේ නම් සංසාර ජීවිතේ පැටලෙන පැත්තට දාන්න එපා. මම දන්නේ මේ අම්මලා නම් ගොඩක් දරුවොත් එක්ක හිර වෙලා ඒත් එක්ක බැඳිලා ඒත් එක්කමයි මොනවා කරන්න ගියත් ඒත් එක්කමයි. දරුවොත් අවසානයේදී අර අම්මලා පෙන්නන මාර්ගේ දැන් නම් දරුවන්ට ටිකක් මොලේ තියෙනවා යන්තම්. ඒ දරුවන්ට තේරෙනවා මේකේ සාරවත් දෙයක් නැහැ නිස්සාරයි කියලා. මොකද අපිට පේනවා අපිට කතා කරනවා පැවිදි වෙන්න එන්න අහනවා. පැවිදි වෙනව ඇවිල්ලා. ඊපෙරේදා සෙනසුනේ පැවිදි පින්කමක් කළා. ඉතින් මට ඒ වෙලාවෙත් හිතුනේ අවුරුදු 23ක දරුවෙක් මහාන වුණා. මට හිතුණා දෙයනේ බුදු කෙනෙක් පහළ වෙලා 2500 ගාණක් ගැවිලා ගිහලා තාමත් අපිට මේ පිළිසරණ තියෙනවනේ. නැද්ද? තාමත් මේ පිහිට නැද්ද? තාමත් අපිට ප්‍රතිෂ්ඨාපනයක් නේද? ප්‍රතිෂ්ඨාපනයක් තියෙනවනේ පිහිටලා ඉන්න. ඔය පින්වතුන්ලාගේ ජීවිතේට ඒ ප්‍රතිෂ්ඨාපනිය නැහැ. ඔය පින්වතුන්ලා මේ බණ අහන්නේ අර කුෂ්ඨය කහගන්න. කෝ මේ తත්‍ර අභිනන්දනී සය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා දෙයනේ මේ තණ්හා මාව නැවත සසර ගෙනියනව නේද? කොහොමද සසර නිරුද්ධ වෙන්නේ? නිරෝධය මොකක්ද? සක්කාය නිරෝධය මොකක්ද? යතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. දන්නවද මේවා? තණ්හාවේ ඉතුරු නැතුව නිරුද්ධ කිරීමයි නිර්වාණී කියලා කියන්නේ. කො මේවා ගැන කල්පනා කරන සමාජය. පිටගන්නේ අපි මේ බණ කියනවනේ. දැන් නම් ඇත්තටම මේ බණ කියන එක නවත්තන්න හිතිලා තියෙන්නේ. හේතුව තමයි මේ මිනිස්සු තමන්ගේ රාමුවෙන් එළියට එන්නේ. අපි කොච්චර කිව්වත් ওই පිංගුතුලට අද දවසෙත් මේ බණ ටික අහලා දැන් ඊළඟ පැයේ ඉඳන් ওই පිංගුතුලගේ ජීවිත රේස් එක දුවන්නේ යනවා මිසක්. මම දන්නවා මේක කවදාරි හේතු වෙයි. අම්මෙක් තාත්තෙක් දරුවෙක් මැරිච්ච දවසට හරි මම මේ කියන ටික මතක් වෙයි. සංසාර ජීවිතේට මේක පිළිසරණක් වෙයි. ඒ ආද්‍යාශයෙන් කියනවා මිසක අපි 100,000ක් දන්නවා ওই පිංගුතුලා මේ රාමුවෙන් ගැලවෙන්න කැමති නැහැ කියලා. ඔය පිංගුතුලා බයයි. අපි නිවන් දකීත් දන්නේ. සමහරුන්ට අසුබ භාවනාව දුන්නාම අම්මලා ඇවිල්ලා අහනවා මේ ඕවා කළා අපේ ළමයින්ට මේ පෞල් ජීවිතේ පාවෙයිද? කොච්චර හොඳයිද දෙයියනේ. ඒකට නෙමෙයිද බණ ටික කියන්නේ. අනාගාමී වෙනවා කියන්නේ කාමරාග පටික දුරු වෙනවා. ඉතින් අනාගාමී කෙනෙක් හිටියොත් එයාට නැවත අර ජීවිතේ ජීවත් කියන්නේ ජීවිතේ විඳීමේ ආශාවක් නේ. දැන් ඔය පිංගුතුල බයයිද නැද්ද? අප්පෝ මගේ දරුවට මෙහෙම වුණොත් එහෙම. ඔය පිංගුතුල බයයි. ඇත්තම කතාව තමයි ඔය පිංගුතුලට දැන් අපේ අම්මලට නම් මේක තේරෙනවා ටිකක්. දැන් ඉතින් තේරුම් නොගෙන බෑනේ. දැන් මේක මේ මරණය පෙනිපෙනි. දැන් දන්නවද ඊයනේ ඇත්ත කියලා. හැබැයි අර ජීවිතේ ඇක්ටිව් ඉන්න අය තියෙන දැන් ඔය පිංගුතුල ඇත්ත වයසක ඇහෙන මොකද කියනවා නෙමෙයි. ඒ පිංගුතුල මේ අර ඇක්ටිව් සමාජයෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ. පොඩි අය මේ ඇක්ටිව් සමාජයට එන්න දඟලන පෙරස. මධ්‍යම පෙරස මේ ලෝකේ සජීවීව ජීවත් වෙන පෙරස. ඒ පෙරස මේ රාමුවෙන් මිදෙන්න කැමති නෑ. මේ කතාව හරියට තේරුම් අරගෙන මගේ රත්තරන් පින්වත්නි ඔබ මතක් කරගන්න මට බුදුදහම ලැබුණේ නවතින්න මිසක් මේ දුවන රේස් එකෙන් මමත් නැවතිලා මගේ පුතාලව දුවලව තාත්තලව අම්මලව ඥාතීන්ව සහෝදර සහෝදරියන්ව නවත්ත ගන්න මිසක්
ඔය පිංගුතුල්ල කල්පනා කරන්න දෙයි හාමුදුරනේ මම මැරුණොත් හෙට මොකද වෙන්නේ මට? මගේ මහත්තයා එතකොට කොහොමද ජීවත් වෙන්නේ? ඒගොල්ලෝ කොහොම හරි ජීවත් වෙනවා. ඔබත් එක්ක කතකාවතක් ඇති කරගෙන පිංගුත්නි මේ ජීවිතේ හරි අමාරුවෙන් හදාගත්තු ජීවිතයක්. මේකේ පූර්ණ අයිතිය ඔබටයි. ඔබ මේ ජීවිතයේ තීරණයක් අරගෙන මේ ජීවිතේ හරි පැත්තට දාගත්තේ නැත්තම් ඒක අපරාධයි. ඒ නිසා ධර්මදේශනාවට පටන් ගද්දි සිහිපත් කරපු කාරණාව අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔය පිටුතුල්ලා මේ ජීවිතේ මෙන්න මේ ලක්ෂණත්‍රය කල්පනා කරන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි මේ රාමුවෙන් ගැලවෙන්නේ. දැන් මේක දැනගත්තාම ඇත්ත හාමුදුරනේ නවතින්න ඕනි තමයි කියලා හිතෙනවා. හැබැයි නවතින්න විදියක් නැහැ නේ. අර රේස් එක දුවන්නේ නැද්ද? දුවනවනේ. අන්නේ රේස් එක දුවන එක පින්වන්දි නවත්ත ගන්න ඕනේ. එකපාර බෑ. කාර් එකක් වුණත් හයියෙන් ගිහිල්ලා දැන් ඔය යන්නේ ෆුල් ස්පීඩ් නේ. ඔය පින්වන්තරට පුළුවන් 8 ඉඳන් 5 වෙනකන් වැඩ කරලා ඕටිත් කරනවනේ. يعني උපරිම ඔය බර දාලා තමයි පාගන්නේ. දැන් එකපාර බ්‍රේක් ගහන්න යන්න එපායි. හරිම භයානක එකපාර බ්‍රේක් ගන්න. දැන් ටික ටික මේ ඇස්ලරේටර් එක අතාරින්න ඕනේ. ඔන්න එහෙමයි වාහනය බ්‍රේක් කරන්නේ. හරි දහගන්න. වාහනේ ලෝණ විදියක් කියලා දෙන්න. ඇස්ලරේටර් එක අතාරින ගමන් බ්‍රේක් එකට කකුල තියාගෙන බ්‍රේක් එක චුට්ට අඩු කරගන්න ඕනේ. මේව නම් ඔටෝ ගියර් වාහන නෙමෙයි පරණ වාහනනේ. පරණ වාහන නිසා මේක මැනුවලි අතට අරගෙන ගියර් එක හිමින් සැරේ ගියර් ටික අඩු කරගෙන නිව්ට්‍රල් එකටම දාගන්න ඕනේද නැද්ද? දාගන්න ඕනේ. ඊට පස්සේ කොයි හරි අයිනක් බලලා ඒත් කහයිරි උඩ බස් හෝල්ඩ් අයිනේ නවත්තන්න එපා. තේරෙනවද මම හැමතැනම නවත්තන්න කිව්වම මෙහෙම කළා අද ගෙදර ගිහලා අතාරින්න ලෑස්ති වෙන්න එපා. එහෙම බෑ. චුට්ට මේක අඩු කරන්න. කොහොමද? ලක්ෂණ තුනයි තියෙන මනසිකාරය කරන්න. අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම ලක්ෂණ. මේක පින්වත්නි අනිත්‍ය දැන් ශ්‍රද්ධා චරිතය, සමාධි චරිතය, ප්‍රඥා චරිතය කියලා ලෝකේ චරිත තුනක් ඉන්නවා. ඔය පින්වතුන්ලා දන්න ඔය පින්වතුන්ලා කවුද කියන්නේ? ඔය පිටරට තේරෙනවා මම ශ්‍රද්ධාව අධික කෙනෙක්ද? මම සමාධිය වඩන කෙනෙක්ද? මම ප්‍රඥාව අධික කෙනෙක්ද? ශ්‍රද්ධාව අධික කෙනා අනිච්චානුපස්සනාවෙන් තමයි අනිත්‍ය භාවනාව මුල් වෙලා තමයි නිවන් දකින්නේ. හේතුව එයාට ශ්‍රද්ධාව නිසාම අනිත්‍ය ලක්ෂණීය මනසිකාරය වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා අනිච්චානුපස්සනාවෙන් ලක් වෙන විමෝක්ෂයට නිවනට කියනවා අනිමිත්ත විමෝක්ඛය කියලා. එකම නිවන. විමෝක්ෂය කියන්නේ නිවන. අනිමිත්ත විමෝක්ඛය කියලා විශේෂයෙන් හඳුන්වනවා ශ්‍රද්ධාව මුල් කරගෙන අනිත්‍යානුපස්සනාවෙන් නිවනටපත් වෙච්ච නිසා. අහගන්න මේක හොඳ කතාවක්. සමාධි චරිතයේ ඉන්නවනේ. කියන්නේ එකඟ භාවයට වැඩි චරිත. එයා පින්වත්නි දුක්ඛානුපස්සනාවෙන් නිවන් දකින්නේ. එයාට අනිච්චානුපස්සනාව නෙමෙයි කර්මස්ථානීය වෙන්නේ. එයාට දුක්ඛානුපස්සනාව මතක් වෙලා දුක්ඛානුපස්සනාවෙන් පත් වෙන විමෝක්ෂයට කියන නම තමයි අප්පනහිත විමෝක්ඛය. ඉතින් අප්‍රණීත විමෝක්ෂය කියලා. ප්‍රඥාවදික චරිතය ඉන්නවනේ. ප්‍රඥාවදික චරිත නිර්වාණයටපත් වෙන්නේ අනාත්ම ලක්ෂණීය මනසිකාරය වෙලා. තේරුණාද? ඒ කියන්නේ ශුන්‍යයි කියන භාවය සත්පුද්ගලයෙක් ඒක ලේසි නෑ. ඒක ප්‍රඥාව ඕනේ. ශුන්‍යයි කියන එක මනසිකාරයේ වෙලා පත් වෙන විමෝක්ෂයට කියනවා ශුන්්‍යත විමෝක්ඛය කියලා. අහලා තියෙනවද මේක කලින්? මේ පරයය නම් අහලා නැතුව ඇති සමහරක් විට. මතකනේ ශ්‍රද්ධා චරිතය අනිච්චානුපස්සනාවෙන් අනිමිත්ත විමෝක්ඛය. සමාධි චරිතය දුක්ඛානුපස්සනාවෙන් අප්පනහිත විමෝක්ඛය. ප්‍රඥා චරිතය අනත්තානුපස්සනාවෙන් ශුන්්‍යත විමෝක්ඛය. දෙයියනේ දැන් ඕකවත් මතක තියාගන්න පුළුවන් ඔය පිටුලට. අඩුම මතක තියාගන්න ඕනි. මේක හරි රසවත්. මේ තරම් රසවත් ධර්මයක් ලැබිලා මට හිතා ගන්න බෑ ඔය පිටුල අර අපේ මල්ලි එන ගමන් ඇහුවා මේ වහනේ මිනිස්සු දැන් එහාට මෙහාට යනවනේ. කොයිද අපේ ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු දුවන්නේ? කොයිද මේ භාගාති දුවන්නේ? කෑම මලු එල්ලන්, බෑග් එල්ලන්, බස් වල නැගලා. කොහෙටද මේ යන්නේ? ධර්මයේ තේරුම් ගන්න යන්නේ නෑ. අනිත් පැත්තට යන්නේ. ඒ නිසා පින්වත්නි දැන් මම මේක කියාගෙන එන්නේ ওই පින්වතුන්ලාට තියෙනවනේ මේ අනිත්‍ය මනසිකාරය. දැන් ඔය පිටරට බණ අහනවනේ. බණ අහනකොට සමහර පින්වතුන්ලාට අනිත්‍ය තමයි තේරෙන්නේ. ඒ ශ්‍රද්ධා අධික චරිත. සමහරුන්ට මේ කියන බණින්ම දුක්ඛානුපස්සනාවත. එනේ ඇත්තටම මේ ජීවිතේ දුකක්නේ. අන්න සමාධි අධික චරිත. සමහරුන්ට මේ කියද්දිම තේරෙනවා හාමුදුරුවනේ සිතත් සිතවිලිත් නාමත් රූපත් කියන්නේ ක්‍රියාකාරීත්වයක් මිසක් සත්වෙක් පුද්ගලයෙක් නෑ නේද කියන. එතකොට ශුන්‍යත විමෝක්ෂයටපත් වෙන අනාත්ම ලක්ෂණේ මනසිකාරය කරලා. දැන් ඔය පින්වතුන්ල මේක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න ඕනේ. මේක කල් දාන්න එපා. මොකද ඔය යන පාරේ කෙලවර මරණය.
ඒ නිසා ওই පින්වතුන්ලට ආයිත් පස්සට එන්නත් එපා. පස්සට එන්නත් බෑ. දැන් බොහෝ කාලයක් ගෙවිලානේ. ආයි පස්සට එනවා නම් 60ක්ම පස්සට එන්න එපායිනේ. දැන් තියෙන්නේ ළඟම පාරින් ඔය එක්ක වලවල් ටිකට පස් ටිකක් දාගන්න. ඒත් සෝනින් ඉවර වෙනවා. නැත්තම් ළඟම පාරෙන් මේ සනීපදායක පාරකට දාගන්න පුළුවන්. කොහොමද කරන්න ඕනේ? මගේ පින්වතුන්ලා ගෙදර ගිහිල්ලා අනිච්චානුපස්සනාව කරන්න පටන් ගන්න. රූපය කියන එක වැඩි ලොකුවට ඕනේ. මම කියන්නේ ලොකුවට යන්න පළවෙනි සාමාන්‍ය සරල ස්තරයේ ගමු අපි. රූපය කියන එක වෙනස් වෙනවද නැද්ද? පැහැදිලි නෝ පින්වතුන්ලාගේ වෙඩින් ෆොටෝ එකයි අද ෆොටෝ එකයි අරන් බලන්න. හැබැයි අපිට මේක මේ දවසින් පේන්නේ. දැන් අදයි ඇත්තටම ශනියක් තියෙන චිත්තක්ෂණ 17ක් ඇතුලේ රූපය වෙනස් වෙනවා පින්වත්. අහලා තියෙනවද? වෙනස් වුණාට පේන්නේ නැහනේ. ඇයි පේන්නේ නැත්තේ? මොකද මේක පේන්නේ නැති වෙන්නේ හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි මේක නැති වෙන වේගය වැඩි. කියන්නේ දැන් අපි හිතමුකෝ මේ වටාත්ත කියලා. මේ වටාත්තේ රූප කලාප ලක්ෂයක් තියෙනවා කියලා හිතන්න ඩොට් මෙහෙම බින්දු. එතකොට මේ ලක්ෂයම එකපාර නැති වෙන්නේ. මේක 100ක් විතර නැති වෙලා ඉතුරු ටිකම තියෙනවා. මේ 100 ඇති වෙනකොට තමයි තව 100ක් නැති වෙන්නේ. ඒ කියන්නේ අර චිත්තක්ෂණ 17 දී ඇතිවෙච්ච పూర్ව අපර පරම්පරා. උදාහරණයක් විදිහට 2000 දී ඇතිවෙච්ච රූප කලාප 2005 දී නැති වෙනවා නම් 2001 දී ඇතිවෙච්ච රූප කලාප නැති වෙන්නේ 2000 කීයේදීද? 6 දී. එතකොට 2005 දී 2000 ඇතිවෙච්ච රූප කලාප ටික නැති වෙනකොට උපමාවක් කියන්නේ 2001 ඇතිවෙච්ච රූප කලාප ටික ඉතුරු වෙලා තියෙනවද නැද්ද? මං කියන එක තේරුණාද? ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා අපිට එකපාර නිකන් මෙහෙම බල්බ් එකක් නෙවිනිවිපත් වෙනවා වගේ මේක පේන්නේ. හැබැයි අර තප්පර කට්ට දිහා බලන්න අර තප්පර කට්ට මගේ රත්තරන් පිඟුනි කැරකෙන්නේ අපේ ශරීරය දි รา ගෙනද නැද්ද? හැම මේ බනහන තප්පරේ ශරීරය දිරනවද නැද්ද? දිරනවා. එහෙනම් රූපය කියන එක නිට්ටයයිද අනිත්‍යයිද? වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන්නේ හොඳ පැත්තටද නරක පැත්තටද? ඔන්න පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකන් චුට්ටක් හොඳ පැත්තට වෙනස් වීමක් පේනවනේ. ඒ කියන්නේ අපි කැමතිනේ ළමෙක් ලොකු වෙනවා දකින්න. ඇයි? එයාට හයි එනවා, රූප කලාප පෝෂණය වෙනවා, ශක්තිය එනවා. ටිකක් හොඳ පැත්තට වෙනස් වීමක් තියෙනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? 25ක් 30ක් වුණාට පස්සේ දැන් නගින කලාවද බහින කලාවද? අර නැග්ගට වඩා වේගයෙන් අතපය දි รา ගෙන යනවා, කොන්ද කුදු වෙනවා, ඇට කටු දිරන්න ගන්නවා, දනිස්ත්‍රි දෙන්න ගන්නවා, සීනි වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා, අක්මාවල පිළිකා හැදෙනවා, අග්න්‍යාශවල පිළිකා හැදෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා, කොන්දේ අමාරු වැඩි වෙනවා, චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, මුඛ රෝගෝ නේද, කාය රෝගෝ, සීස රෝගෝ කොච්චර ලෙඩද? දැන් පොදුයිද නැද්ද අම්මි ධර්මතාවය? මටත් පොදුයිද නැද්ද? දැන් මම ඒ නිසා තේරුම් ගන්න ඕනේ මම තරුණයි කියලා. හරි මම තරුණයි ඕගොල්ලෝ වයසට ගියාට නෙමෙයි. යොබ්බනා ජරාන්ත. මගේ එකත් ඔය තත්ත්වෙම කෙලවර වෙලා තියෙනවද නැද්ද? අපි ලෑස්ති එකට. අපි දන්නවා මේ තාත්තලා වයසට ගියා වගේම අපේ අතපය දිරලා ඇදිලා ගිහිල්ලා කැත වෙනවා. කැත වෙනවමද නැද්ද? ඔය පින්වතුන්ලගේ ඔය චූටි දරුවෝ දැන් ටික කාලයක් ලොකු වෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් රූපය අනිත්‍යයිද නැද්ද? කියන්නක බලන්න. අනිත්‍යයි. ඊළඟට රූපේ දුක බලන්න. අනිත්‍ය එකක්. දුක ත්‍රිලක්ෂණියම දෙන්න යන්නේ. ත්‍රිලක්ෂණ භාවනාවක් මේක. ටිකක් කෙටියෙන් කියන්නේ මොකද මේ පළවෙනි කොටස මේක දෙවෙනි කොටස තවත් දවසක ඔය පින්තුලට ඇහෙයි. රූපේ දුක තමයි දැන් දරුවෙක්ව ලොකු කරන්න මහන්සි වෙන්න ඕනේද නැද්ද? නිකම්ම බලන් ඉඳි ලොකු වෙනවද? කන්න බොන්න දෙන්න ඕනේද? එයාගේ අර කන කාලයක් එනවා අපි කියන්නේ ඒ කාලෙට නේද? බඩ රබර් එකක්ද වගේ කියලා අම්මව කන්න දෙනවා. 7ටත් ඉල්ලනවා 8ටත්. දැන් ඒව කන්න දෙන්න අපිට මොනවා තියෙන්න ඕනේද? සල්ලි තියෙන්න අපිට මොකක් තියෙන්න ඕනේද? ජොබ් එකක් තියෙන්න ඕනේ. ජොබ් එකක් ගන්න මොකක් තියෙන්න ඕනේද? ඉගෙන ගන්න. එහෙනම් මොන්ඩිසෝරියේ ඉඳන් ඉගෙනගෙන රක්ෂාවක් කරලා සල්ලි හම්බ කරලා කරන්නේ මේ කයවල් පෝෂණය කරන එකද නැද්ද? වැඩක් තියනවා. හරි. මහන්සි වෙන්න. හොද්දට මහන්සි වෙන්න. හොද්ද කාර් එක දාගෙන එක්කයි යන්නේ. හොද්ද ගේක තියන්න වැඩක් තියනවාද? ඇයි වැඩක් නැත්තේ? ඇයි වැඩක් නැත්තේ? අනිත්‍ය වෙනවද නැද්ද?
දිරනවද හොඳ පැත්තටද දිරන්නේ නරක පැත්තටද? එහෙනම් මේ නරක පැත්තට දිරන ශරීරයට පොඩි කාලේ මොන්ඩිසෝරි ඉඳන් විඳපු දුක මතකනේ. දැන් ওই පොතල සමහරු කියනවා ආයිත් පාසල් කාලයට යන්නේ නැත්නම් කියලා. මතක නැද්ද පින්වත්නි පාසල් කාලේ විඳපු දුක? උදේ නැගිටිච්ච කොච්චර අමාරු වෙන්දනේ. ඉස්කෝලේ ඇල්ල ගෙදර එනකම් පීරියඩ් එක ඉවර වෙනකම් මට නම් මතකයි දෙයියනේ ආයිත් නම් ඉස්කෝලයක්. සමහරු කියනවා අනේ ආයිත් ඉස්කෝලේ කාලයට යන්න තියෙනවනේ මොන මෝඩ කතාවක්ද ඒක? ඉස්කෝලේ කාලේ තරම් එපා වෙච්ච කාලයක් තවත් නේ. අපි ඉස්කෝලෙන් අවුට් වෙන දවසේ කොච්චර අප්පුව ඇතෙන් තමයි මේ යුද්ධ ඉවරයි කියලා. පාඩම් කරනවා එකා මාර වෙනකන් මට මතකයි ඉස්සර ඇඟිලි ගැන එකේ ඉනම් පොට් ටික බෑග් එකට දාගෙන දැන් ගහයිද දැන් බෙල් එක මතකනේ? අමතක වෙන්න නම් විදියක් හොඳට මතක් කරලා බලන්න. ඒක මහ දුකක්. ඊළඟට පන්ති යන්න ගත්තාමනේ එකමාරට සමහර ඉස්කෝලේ ඇඳුම් පිටින්ම පන්ති ඉඳ ගන්න. රෑ 11ට 12ට ගෙදරෙන් ආයි පහුදා උදේ 4ට නැගිටලා පාඩම් කරනවා. දැන් ඕකද ඔය පිංගුතුලා හිත? ඕක සැපක් නෙවෙයි පිංගුතුලා. ඕක සැපක් කියලා හිතනවනම් ඔය පිංගුතුලා සැප දැකලා බල්ලෙක් ඊට වඩා සැප විඳිනවා. මම පුංචි කාලේ හිතන් හිටියා මිනිස්සෙක් වුණාට වඩා හොඳයි බල්ලෙක් වුණා නේ කියලා. ඇයි? උට ඉගෙන ගන්න නේ. ජොබ් කරන්න නේ. අපිට දැන් නිදා ගන්න නෑනේ වැටිච්ච තැන වැටිලා ගිහි ජීවිතේ හිටියන. දැන් බල්ලා බලන්නකෝ. ඒකට තැනක් නෑ නොතැනක් නෑ ගහක් යට ඒවා බස් ඔය පාඩුවේ නිදා ගන්න පුළුවන්. බලු ජීවිතේ හොඳයි ওই ජීවිතේට වඩා. එහෙම බැලුවා. ප්‍රශ්නයක් තියෙනවා බලු ජීවිතේ ධර්මාවබෝධය කරන්න බෑ. නමුත් දැන් ධර්මාවබෝධය නොකරන මිනිස්සෙක්ට වඩා මට හිතෙනවා බල්ලෙක් නිකන් හොඳට ඉන්නවා ඇති කියලා. එහෙම නෙනේ ඉස්සර බල්ලෙක් ගෙනාවේ අපිව බලා ගන්න. දැන් අපි බල්ලෙක් ගේන්නේ කාව බලා ගන්නද? බල්ලව බලා ගන්න. අපි බිස්කට් එකක් ගත්තත් ඌට කෑල්ලක් දෙනවා. යෝගට් එකක් ගත්තත් එයාට ගන්නවානේ. විටමින් එක කවදාවත් අඩු කරලා නැහැ. අර කන්න දෙන කෑම ටික කවදාවත් අඩු කරලා නැහැ. බෙහෙත් එක අපේ දරුවට විද ගන්න අමතක වෙනවා. බල්ලගේ උප්පැන්න සාතිකේ පොතයි මාර පරිස්සම්. ඇත්තද නැත්ද? අපි අපේ දරුවෙක්වවත් නාවල ලොකු වුණාම පවුඩර් ගාලා කොණ්ඩේ පීරන්න ගියාම අපිට මල කරදරේ මේක මෙහෙමයි කියනවා. බල්ලෙක්ගේ බූල් ටික පීරද්දි කොහොමද? මම කියන්නේ බල්ලෝ වෙන්න හදන්න එපා. ඒ ජීවිතයේ ඔය පින්වත්තුල ඔය ගත කරන ජීවිතයට වඩා සාපේක්ෂව තර්ඩ් පාර්ටි එකක් තුන්වෙනි පාර්ශවයක් විදියට බැලුවාම අනේ ඉතින් ඇත්තටම දෙක හරිම යට සිතුවිල්ලක්. මේකේ එහා පැත්ත තියෙනවා බල්ලෙක් වෙන්න කියනවා නෙමෙයි. ඒක නරකයි. ඒ බලු ජීවිතේ දුකක් තියෙනවා. නමුත් මේ අපි ඉගෙනගෙන රැකිරක්ෂා කරලා රූපයක් පෝෂණය කිරීමේ දුක නම් ඌට නෑ. ඌ කැම ටිකක් කන්නේ ජීවිතේ තියාගන්න නිසා. ඔය පිංගුතුල දැකලා තියෙනද බල්ලෙක් කවදාවත් පිපිඤ්ඤ පෙත්තක් ඇහි තියාගෙන ඉන්න. බල්ලෙක් කවදාවත් කැරට් ජූස් හදලා බොනවා දැකලා තියෙනවා. ඒ ඌට එහෙම එකක් නෑ. ඔය කන්න ජීවත් වෙනවා විතරයි. ජීවත් වෙන්න කනවා විතරයි. ඔය පිංගුතුල එහෙමදනේ. හම්බ කරලා, රක්ෂා කරලා, සුවඳම සෙන්ට් අරගෙන කොණ්ඩෙට ගාන්න පුළුවන් අරකයි ඒක ගෑවට පස්සේ ගාන්න පුළුවන් අනිකයි ඔක්කොම අරගෙන මේ මූණට වෙනම සබන් නෙමෙයි ගාන්නේ නේ. මූණට වෙනම එකක්. ඇඟට වෙනම එකක්. කකුල අතුල්ලන්න වෙනම එකක්. ඔච්චර ආදරෙන් පෝෂණය කරන රූපේ අවසානයේදී දෙන්නේ අනිත්‍ය නම් පෝෂණය කිරීමත් දුකක්. පෝෂණය කරපු ශාරීරිය වෙනස් වීමත් දුකක්ද නැද්ද? දුකක්. දැන් ආදරෙන් පෝෂණය කළ දිරනවා නම් ඒකත් දුකක් නේ පින්වත්නි. අන්න රූපේ දුක. එහෙම නිකන් නොමිලේ දිරලා යන්නෙත් නෑ. හරිද? යන්නේන ගමන් ක්ලිනික් එකයි යන්න ඕනේ. එයි මේකේ හිටපු ගමන් පළු දානවා. හිටපු ගමන් ඇහි සුද මතු වෙනවා. ඒව ඔපරේෂන් කරලා අයින් කරනවා. ඒ කියන්නේ අර නොමිලේ වයසට යනවා නෙමෙයි. වයසට යන අතරමඟ තව මැද්දෙන් මොනවා එනවද? හිටපු ගමන් ඔළුවට ගස් කඩාගෙන වැටෙනවා. අපිට වැරදිලාවත් කරන්ට් එකකට අත දැම්මොත් කරන්ට් එක වැදිලා මැරෙනවා. යන්නේන ගමන් කකුල් ගලක වැදුනාම ඒක තුවාල වෙනවා. පීයකට එළවලු ටිකක් කපනකොට අතක් කැපුණොත් අතෙන් ලේ එනවා. ඒක ඉන්න බෑ දනවා. ඊට පස්සේ බත් ටිකක් කා ගන්න බැර. නොමිලේ වයසට යනවා නෙමෙයි මේක පරිස්සම් කරගන්නත් වෙලාද නැද්ද? හැබැයි කොච්චර පරිස්සම් කරත් ඔය පිඟුතුලා සීනි හැදෙන්න එපා කියලා හිතාගෙන සීනි අඩුවෙන් ගන්න දියවැඩියාව හැදෙන්නේ නැද්ද? කර්මානුරූපීවත් ලෙඩ රෝග හැදෙනවා. සීනි කන මේ හේතුව නෙමෙයි දියවැඩියාව හැදෙන්නේ. තාත්තට සීනි තිබ්බත් හැදෙන්න පුළුවන්. මම එහෙම අහලා තියෙනවා. අම්මට තිබ්බත් හැදෙන්න පුළුවන්. ඒ අනාර ෆිට් එක කියලා බලන්න මේ වැහැදුනාම මිනිස්සෙක් විඳින දුක දැකලා තියෙනවා. දත කට පූට්ටු වෙලා මම ඊපෙරේද පාරේනකොට ටිකක් දීපු මිනිස්සෙක් පාරේ වැටිලා ඉන්නවා. රේල් පාර උඩ ඉඳන් හිටියේ.
මල්ලිමයි දැකලා වාහනේ නවත්තලා කවුරුත් ගන්න එන්නෙත් නැහැ මේ මිනිස්සයා බීලා නිසා. බලන්න පිටින් ජීවිතේ දුක. වැරදිලාවත් කෝච්චියක් ආවන. බැහැලා ගිහිල්ලා මේ තාත්තා වයින් කරලා ගියා. ආයි දවසක් ඒ වගේ මේක ඉවරලා දවස් දෙකකට පස්සේ මිනිස්සෙක්ගේ ඔළුවට පොල්ලෙන් ගහලා බීපු මිනිස්සෙක්ගේ බිම වැටිලා මීමස් මොරේ හැදිච්ච ලෙඩ්ඩු දැක ඒ වගේ ගැහි ගැහි ඉන්නවා. කවුරුත් ළඟට යන්නේ. කොහොමද මනුෂ්‍ය ජීවිතයේ දුක පින්ගත්නි? ඔළුව පතුරු යන්න පැලෙන්නකම් ගහලා ගල් ගෙඩියක. මේ එහෙම රූපයක් නම් මේ රූපය දුක්සහගතයි ਸੰతాප දුක. දුක්සහගතයිද නැද්ද? මන් දන්නේ නැහැ පින්ගනි මට නම් මේක දුකක්. ඔය පින්වතුන්ට මේක තේරෙන්නේ නැත්නම් මේක මේ එක්ක අපේ වරදක් මේක කියන්න තේරෙන්නේ නැතිකම. නැත්නම් ඔය පින්වතුන්ලගේ වරදක් මේක තේරුම් ගන්න ඔළුව නැතිකම. හැබැයි මට මතකයි පොඩි කාලේ අපි දුවනකොට වැටිලා මේ ඔළුව පැලිලා මේ වගේ තුවාල හැදිලා විඳපු දුක දෙයි හාමුදුරුවනේ මතක නැද්ද මැහුමක් ගැහුවාම මේ මැහුම චුට්ටක් මෙහෙම ඇදෙනකොට තියෙන අමාරුව. මතක නැද්ද හිරි ඇරෙනකොට මැහුමෙන් ආපු වේදනාව. නොමිලේ වයසට යනවා නෙමෙයි ඒ අනාතරතුරෙත් අනන්ත දුක් විඳගෙන යන්නේ. අන්න ඕක තමයි රූපේ දුක. රූපේ අනිත්‍ය පේනව තේරෙනවද? පැහැදිලිද? රූපේ දුක්ඛ තත්ත්වය පේනවද? පේනවා. අනාත්මය තමයි. අනාත්මය කියන්නේ පින්වතුනි සත්වෙක් පුද්ගලයෙක් නැහැ කියන එක. ඔය පින්වතුන්ලට හිතෙනවනේ ඔය රූපය කාගේද? මගේ. රූපේ මගේ. එතකොට කවුද මමයි කියලා කිව්වේ? රූපය මගේ නම් දැන් මම කියන්නේ කෙනෙක් මගේ දේවල් එකක්. මේ ටිෂු එක ගන්න. මම මේක මගේ. වටාත්ත මගේ. රූපය ඔබේ නම් ඔබ කො? එන ඔබ රූපය නෙමෙයිනේ. හිත කාගේද? මගේද? හිත කියන්නේ මමද? කියන්නේ කන කාගේද? මම කනද මගේ කනද? ඇහැ කාගේද? මම ඇහැද මගේ ඇහැද? මගේ කය මගේ ඇඳුම මේ ෂර්ට් එක එළියේ තියෙන එකක් වගේ ඒක මගේ ෂර්ට් එක. මගේ රූපය. රූපයත් එළියේ තියෙන එකක්. හැබැයි සත්වයක් ඉන්න ඔය පිංගුතුලාට හිතෙන්නේ නැද්ද ඔතන ඔය පිංගුතුලා ඉන්නවා කියලා. පිංගුතුලා ඔය රූපය සකස් වෙන්නේ කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතර. කර්මයෙන් තමයි ප්‍රධාන ඵලය දුන්නේ නේ. අපේ පාට උස අර විද්‍යාවේ කියනෝනේ වර්ණ දේහ කියලා. අම්මගේ වර්ණ දේහ 23යි. තාත්තගේ වර්ණ දේහ 23යි එකතු වෙලා හැදෙනවා කීයද වර්ණ දේහ? 46ක්. මේ විද්‍යාව කියලා තියෙනවා. ඔය පිටුරට තේරෙනවා. ඔය වර්ණ දේහ ඇතුලේ තියෙනවා DNA නැත්තම් ජාන කියලා කියන්නේ. ඒවා. ඔය ජානවල තියෙනවා පින්වත්නි දැන් එක එක ජාන සුදු වෙන ඒවා, කළු වෙන ඒවා, කොට වෙන ඒවා, ඇද වෙන ඒවා, උගත් වෙන ඒවා, උගත් නැති වෙන ඒවා. කවුද ඔය ජාන ටික ඔබට දුන්නේ? අම්මා. තාත්තා. හරි. ඔය පිංගුතුල්ලගේ අම්මා නම් ඔය පිංගුතුලට ඔය ජාන ටික දුන්නේ. දැන් ඔය පිංගුතුලගේ දරුවන්ට ඒ ජාන ටික දුන්නද? සුදු වෙලා එන්න ඕනි. දුන්නද? ඔය පිංගුතුන් නිකන් කැරට් කව try කරා විතරයි. හැබැයි කොච්චර කැරට් කැව්වත් කළු මිනිස්සු පුදිනේ නැද්ද? එන ඉතින් අපිට පුළුවන් වෙන්න එපා අර ප්‍රෙග්නන්ට් අම්මලා එක්කන් යන මොකද්ද තියෙනව නේද? MOH එකේද කොයිද මේ සායන. ඕකට කැරට් ජූස් යවලා උදේ හවා කැරට් දීලා සුදු මිනිස්සුන්ටත් වඩා සුදු අයව අපිට උපද්දව ගන්න බැයිද අපේ රටේ? පුළුවන්. සුදු නම් වෙන්න කැරට් හරි. උස යන්න මොනවද? මොකෝ මේ ඇල්බීසියා පොළු කිය කෑවයි කියලායි නේද? මගේ දරුවෝ උස යන්න කියලා නේ. ඒ උස කොට කළු සුදු ඒව තීරණය කරේ කවුද? අම්මත් නෙමෙයි. ඒ පෙතර තීරණය කරන්නේ තාත්තත් නෙමෙයි. ඔය පින්වතුල්ලා මෙහෙම ඩීටේල්ස් දාලා අවුට්පුට් එකක් ගත්තද? ආපු එකෙන් සතුටු වුණාද? කියන්නේ ආපු එකෙන් සතුටු. ඒතර අම්මා දුන්න එකක් නෙමෙයි. තාත්තා දුන්නේ හේකුත් නෙමෙයි. දෙවියෝ දුන්නද? කොයි දෙවියද දුන්නේ? දෙවියෝ දුන්නා නම් එහෙම දෙවිවරුන්ට අපි වඳින්න හොඳ නෑ. ඇයි? එක්කෙනෙක් උසයවන්නයි, එක්කෙනෙක් කොට කරන්නයි, එක්කෙනෙක් මන්දබුද්ධික කරන්නයි, එක්කෙනෙක් මන්දබුද්ධික නැති කරන්නයි, එක්කෙනෙක්ට සල්ලි ලැබෙන්නයි, එක්කෙනෙක්ට නැති වෙන්නයි, එක්කෙනෙක්ට උගත්කමයි, එක්කෙනෙක්ට මෝඩකමයි දෙන දෙවියෙක්ට වැඳලා වැඩක් තියෙනවා. ඇයි මොකක්ද අස අයි අර අහිංසක බල්ලගේ කකුල තුවාල කරේ දෙවියෝ? දෙවියෝ දුන්න එකක් නෙමෙයි. තම තමන් කරගත් කර්මානුරූපීව විපාකයේ ලැබුණා මිසක් ගිය ජීවිතේ ධර්ම දානීය කරා නම් කාට හරි පොතක් පෑනක් දුන්නා නම් මේ ජීවිතේ ඔබට බුද්ධිය ලැබිලා ඇති.
ගිය ජීවිතේ ඔබ කාට හරි කෑම ටිකක් දුන්නා නම්, දානි ටිකක් පූජා කරා නම්, ඔය පිංගුතුලා කාට හරි උදව්වක් උපකාරයක් කරා නම් ඔය පිංගුතුලට කන්න ටික ලැබිලා ඇති. එහෙම ඔබේ ජීවිතයේ තීරණීය වුණා මිසක් එහෙනම් කවුද මේක තීරණය කරේ? කර්මය. අන්න කර්මයෙන් හැදිච්ච රූප ටිකක් තියෙනවා. තේරෙනවද? කර්මයටම විතරක් පුළුවන් ද ජීවත් කරන්න? කර්මයටම විතරක් ජීවත් කරන්නත් බෑ. කර්මයෙන් ඇතිවෙච්ච රූපය පෝෂණය කරන්න ආහාර දෙන්න උනාද නැද්ද? අම්මගේ බඩේ පිළිසිඳ ගත්ත තැන පටන්ම අම්මා කන කෑම වලින් උරා ගන්න ඕජාවෙන් ආහාර රසයෙන් දරුවා ජීවත් වෙනවා. ඉපදුනාට පස්සේ මව් කිරි දෙන්න ඕනේ නේ. හදිසියවත් දවස් 3ක් නොකා හිටියොත් මොකද වෙන්නේ? කර්මානුරූපීව ජීවත් වෙන්න පුළුවන් ද? ආහාර නැතිකමට මැරෙනවද? එහෙනම් කර්මයෙන් විතරක් බෑ. ආහාරත් දෙන්න ඕනේ. ඊළඟට ඍතුවෙනුත් රූප ටිකක් සකස් වෙනවා. ඍතුවෙන් කියලා කියන්නේ පින්නේ දැන් අපි ඉන්න දේශගුණය අනුව. මම හැමදේම මේකට කියන්නේ ওই මාතලේ පැත්තේ කෙනෙක් වරගෙන බලන්න. මාතලේ පැත්තේ වල් බල්ලෙක් ගත්තත් බුල් තියෙනවනේ. හැබැයි ත්‍රිකුණාමලයේ පැත්තට ගිහිල්ලා පදවිශ්‍රීපුර පැත්තේ බැලුවොත් එහෙම මේ මිනිස්සුන්ගේ මූණවල් පවා වියලිලා නිකන් අර මේවා මෙහෙම ගිහිල්ලා නිකන් එක වැලි කඩදාසියක් වගේ වෙනවා සමහර. නුවරඑළිය පැත්තේ ගිහිල්ලා බැලුවොත් ඒක වෙනස්. එංගලන්ත පැත්තේ ගිහිල්ලා බැලුවොත් වෙනස්. ඒ තමයි ඍතුවෙන් අපේ රූප ටිකක් වෙනස් කරනවා. ඒකයි අපේ ලංකාවේ කෙනෙක් පිටරටක ගිහිල්ලා ටික කාලයක් රටේට වෙලා ඉඳලා ඉද්දි මොකක් වෙලා දෙන්නේ? කළු වෙලා එනවද සුදු වෙලා එනවද? සුදු වෙලා එනවනේ. මොන පාට වෙලාද? පින් පාට වෙලාද? පින් පාට නෙමෙයි ඍතු පාට වෙලා. ඒකයි ලංකාවට ඇවිල්ලා ටික දවසක් යනකොට මොකක් වෙනවද? ආයිත් ලංකාවේ පාටට එනවද නැද්ද? ලංකාවේ පාටට එනවා. දැන් සුදු නෝන කෙනෙක් අපේ රටට ආවත් එයා ටිකක් තලෙලු පාටට එනවනේ නේ. ඒගොල්ලන්ගේ බලන්න සමහරක් වෙලාවට මේ අතේ අර ඇඳන් ඉන්න ටී-ෂර්ට් එකෙන් පල්ලෙහා ටික කළුයි උඩ ටික සුදු වෙලා තියෙනවා. ඒ තමයි ඍතුව වෙනස් කරනවා රූප. ඒකයි කියන්නේ අවුවට කළු වෙනවා කියලා. කර්ම චිත්ත ඍතු ආහාර චිත්ත සිතිනුත් මේක වෙනස් වෙනවා පින්වත්නි. සිතෙන් වෙනස් වෙන විදියට උපමාවක් තමයි දැන් ඔය පින්වත්තුලාට කෙනෙක්ගේ මූණේ අපි කියන්නේ එක්ස්ප්‍රෙෂන්ස් අපි මේ මූණේ ඉරියව් වලින් හිතා ගන්න පුළුවන් ද බැරිද යා සතුටින් දින්නේ දුකෙන් දින්නේ කියලා. අපි කියනවා ඔයා ටිකක් දුකින් වගේ. ඇයි ඒ කොහොමද ඒක හොයාගත්තේ? එයාගේ මූණ සුදු මැලි වෙලා ඇස් රතු වෙලා කන් කඩාගෙන වැටිලා අපි කියන්නේ කන් කඩාගෙන වැටිලා කන් කඩාගෙන වෙලා කියන්නේ කන බිමට වැටිලා කියලා නෙමෙයි. අර ඒක වෙනස්. චිත්තජව ඇති වෙන රූප කලාප ජීවිතේ වෙනස් කරනවා. දැන් පින්වත්නි ඔබට තේරෙනවද? මම මේ කියන්නේ රූපය ගැන විතරයි. කර්මයෙන්, චිත්තයෙන්, ඍතුවෙන්, ආහාරයෙන් රූපය සකස් වුණා මිසක් ඔබ සකස් කරගත්තද? ඔබ සකස් කරපු රූපයක් උස ගියාද උස ගිහිල්ලාද? අපි කියන්නේ ඔයා සුදු වෙලා. ඔයාව සුදු කරගෙන කියලා අපි කියන්නේ. ඔයා උස යවාගෙන කියන්නේ නෑ. ඔයා උස ගිහිල්ලා. කර්තෘකාරකයිද කර්මකාරකයි? ඇක්ටිව් වොයිස්ද පැසිව් වොයිස්ද? වාක්‍ය කිව්වොත් ඔයා උස ගිහිල්ලා. කර්තෘ කෙනෙක් ඉන්නවද? නෑ කියන්නේ වෙන්නේ පැසිව් වොයිස් වලින්. නේ කර්මකාරකයේදී. කරපු කෙනෙක් නෑ. අන්න සත්වයක් නෑ. හේතුන්ට අනුරූපීව හටගත්ත ඵලයක්ද නැද්ද තියෙන්නේ? පැහැදිලි මෙතන තේරුම් ගන්න ඕනි කාරණාව මේකයි. හේතුන්ට අනුරූපීව හටගත්තත් අපි හේතු දැම්මයි කියලා අනිවාර්යෙන් මේක ඒ විදිහට වෙන්නේත් නෑ. දැන් ඔය පිටුතුරගේ ස්පේම අඩු වෙන්නේ ටිකක්. අපි අහලා තියෙනවා ගොටුකොළ කෑවහම මොකක් වෙනවද? ඇස් පේනවා කියන්නේ. ඔය කන්නඩි ගලවලා දාලා හිටින් ඉඳන් ගොටුකොළ කන්න පටන් ගන්න. ඒ උදේටත් ගොටුකොළ, දවල්ටත් ගොටුකොළ, රැයටත් ගොටුකොළ, අතුරුපසරත් ගොටුකොළ කන්න. අපිට දැම්මත් දැන් සමහරු ඉන්නවා පිටරට ගියත් සුදු වෙන්නේ නැති අය. ඒ කියන්නේ අපි දැම්මත් ඒකේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණ ඉක්මවන්න අපිට පුළුවන් කමක් නෑ. අන්න ඒ වගේ හේතුන්ට අනුරූපීව ඇතිවෙච්ච ඵලයක් නිසා හේතු යොදන එක විතරයි අපි කළේ. ඒකත් හැමතිස්සෙම හේතු යොදන්න බෑ. සකස් වුණොත් විතරයි හේතු යොදන්න පුළුවන්. හේතුන්ට අනුරූපීව හටගත්ත රූපයක් මිසක් හදපු වඩපු ලොකු කරපු සත්වයක් පුද්ගලයෙක් ඉන්නවද? මම ලොකු කළා අම්මා ලොකු කළා කියන්නේ බෑ. අම්මා කලේ කෑම ටික දාපු එක විතරයි. ලොකු වුණේ කොහින්ද? අපි ගත්තොත් අම්මා කෙනෙක්ට පුළුවන් ද අර මිටි දරුවෙක් ගෙනල්ලා යාට කවලා උස කරවන්න. අපිට හේතු සකස් කරන්න පුළුවන් වුණාට ඵලය සකස් කරන්න අපිට පුළුවන් කමක්. අන්න ඒකට කියනවා අනාත්මයි කියලා. රූපයේ දුක් අනිත්‍ය තේරෙනවද?
දුක්ඛ තේරෙනවද අනාත්මය තේරෙනවද? මේ තමයි රූපයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳව අප නිතර කල්පනා කළ යුතු දේ. පිළිගන්නේ මේ රූපයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කල්පනා කරන එක ලේසි. නාම ධර්මතාවයන් ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥානයන්ට වඩා. මේ දෙකම එකපාර ඉගෙනගෙන ගිහිල්ලා එකපාර අතරමං වෙන්න ඕනි නෑ. මේක හරි කරන්න ගන්න. අද ගෙදර ගිහිල්ලා දැන් ඔන්න ඔබට තියෙනවා කල්පනා කරන්න. බුදු පහන තියලා නිකන් ඔන්න තිබ්බා මෙන්න ගියා කියලා යන්නේ නැතුව ඉඳගෙන කල්පනා කරන්න. ජයශ්‍රී මා බෝධිය ගාවට ගිහිල්ලා අනේ දෙයියනේ අටපිට කරක් දීලා මගේ පුතා සුදු වේවා උසය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. රූපේ අනිත්‍ය කල්පනා කරන්න. අනිත්‍යයි වෙනස් වෙනවා. කොච්චර කරත් වැඩක් නැහැ වෙනස්. ඒ මදිවට වෙනස් වෙනවා මදිවට දුකයි. පෝෂණය කිරීමේ දුකෙන් යුක්තයි. සංකත දුක. පෝෂණය කරන ඒවා වෙනස් වෙනවා විපරිණාමයේ දුකෙන් යුක්තයි. ඒ වෙනස් වෙන්නේ නිකන් නෙමෙයි. තවාගෙන, පෙලාගෙන, අතපය කපාගෙන, මූණ තලාගෙන සංతాප දුකෙන් යුක්තයි. රාගයෙන්, ද්වේෂයෙන් ගිනි ගන්නවනේ. අනිත්‍යයි දුකයි විතරක් නෙමෙයි අනාත්මයිද නැද්ද? සත්වයක් පුද්ගලයෙකුත් නැති ජීවිතයකට නැද්ද මගේ රත්තරන් පින්වත්නි මේ පැටලිලා ඔය නිකන් හිස්පාරක දුවන්නේ. මෙන්න මේ කතාව හරියට තේරුම් ගන්න. මේ කතාව තේරුම් ගත්තොත් ඔය පින්වත්ලට උපදිනවා සති සංවේග ඥාන, සිහිය, සංවේගය සහ නුවණ. ඒක ඉපදෙනකොටම මගේ රත්තරන් පින්වත්නි ඔබ මේ රූපය පෝෂණය කරන්න දුවන්නේ. දැන් ඒකනේ භික්ෂුවක්. භික්ෂුන් වහන්සේ නමක් අපිත් ඔය විදිහටම ඇඳ පැලඳුවනේ පින්වත්නි. කොහොමද? අඳින්න පලින්න නැතුව හනුනා නෙමෙයිනේ. අපිත් ඔය ඊට වඩා ඔය පින්වත්ල ඔය මොනවද අඳින්නේ? ඔයිට වඩා ඇඳා පැලඳුවා මේකට කරන්න ඕනේ මල කෝලම් විචූරණ කරා කට් කපලා බැලුවා අරක කල්ලා බැලුවා කන් විදලා බැලුවා අනිත්‍යයි තේරුම් ගත්ත නිසා දුකයි වැඩක් නෑ ඒක අමාරුයි මහන්සියක් බොරුවට මහන්සි වුණාට වැඩක් නෑ දැන් වයසට ගිහිල්ලා අපිත් වයසට ගිහිල්ලා දැන් ඉතින් අපි තරුණත්ම නෑ අවුරුදු 27ක් කියලා කියන්නේ තව දෙකකින් 30යි එතනින් එහාට වයසයි දැන් මේ යන අතරතුරද නැද්ද? යන අතර දැන් අපි දන්නවා මේ පාරේ යනකොට ඉස්සරහා තියෙනවා වලක්. ඒ නිසා මේ තීරණය කළා මොකද්ද? මේක පෝෂණීය කිරීමේ මහන්සිය මම වෙන්නේ නැහැ. ඔන්න බලන්න මහාන වෙන්න හේතුව. මේ දිරච්ච කරත්තය මේ අසත්පුරුෂයා මේ මට ඉතින් මේකට වචන මතක් වෙන මං කියන්නේ. මේ අසත්පුරුෂයව පෝෂණය කරන්නේ. ලස්සන ඩෙනිම් ලස්සන කලිසම් මේවා දෙන්නේ නැහැ. ලස්සන කට්ටියක් කොණ්ඩ ගහකටවත් තියෙන දෙන්නේ නැහැ. දැන් ඒ ඉතින් අපි කැතයිනේ. කොණ්ඩ කට් කපන්න කියලාද, රැවුල් කට් කපන්න කියලාද, ලස්සන ඔය පිඟුතට අවුරුද්දට එක ඇඳුමක්. මල ගෙදර එක ඇඳුමක්. නේ දැන් මේ බණ අහන්නෙන්න ඔය පිඟුතට කණ්ණාඩිය ගාවට යන්නේ නැතිනේ. කාර් එකකින් බහිනකොට කණ්ණාඩියෙන් බල්ලා අර කණ්ණාඩියුනුත් කොණ්ඩේ පීරංගෙන අපි එහෙම නැහැ. මේක බණක් කියලා ඉවර කරලා මේ තව බණකට ආයි එම්ම මේ සිවුරම පොරවන්නවත් මහන්සි වෙන්නේ නැහැ. එහෙම මිදක. ඇයි? මේක පෝෂණය කරලා වැඩක් නැහැ. දෙයියනේ මේක වයසට යනවා මේ වගේ. මේක දිරනවා. මේක අන්තිමට කනත්තට යනවා. මේකත් එක්ක ඔට්ටු වෙලා වැඩක් නැහැ. මේ රෙදි කෑලි ටික කොයින් හරි එකතු කරගත්තු රෙදි කෑලි ටික. කවුරු හරි පූජා කරපු එකක් සාමීනි මෙන්න මේක අඳගන්න කියලා. මේ කඩ කපලා තියෙන්නේ කිසිම වටිනාකමක් නැහැ. මේක කොයින් හරි ඉරුණොත් ඉදි කට්ටකින් මහලා ආපහු අඳිනවා මිසක් අප්පෝ මේක ඉරුණා දෙයියනේ අපරාධේ. එහෙම එකක් අපිට නැහැ. මේක ගත්ත ගමන් බුලත් කොලයක මොකක් හරි තියලා මේ ඉමං චීවරං කප්ප බින්දුම් කරෝමි කියලා ඒ අලුත් ගතියේ යන්න කහට පැල්ලමක් ගාලා තමයි මේ චීවරේ ගත්තේ. ටිකක් කල් යනකොට මේක හරි ගොරෝසුයි මේ ඩයි ගාලා බතික් කරලා නෙමෙයි තියෙන්නේ. කොස් ගහක තියෙන පොතු ටිකක් ගලවලා කොස් පොතු උණු වතුරයකට දාලා කොස් පඳු ටිකක් හදාගෙන මේ කොස් පඳු පාටට තියෙන්නේ. මේක හේදුවාම හොදන්න කොස් පඳු සුවඳ විතරයි එන්නේ. ඔය පිටරේ කපුරු දාලා තියන්නේ නැහැ. එනේ මේක පෝෂණය කළ වැඩක් නෑ. ඒකයි. අහුවෙන එකක් අන්දෝල නිකන් ඉන්න. හරිනේ කතාව. මෙන්න මේ යථාර්ථයට මුහුණ දෙන්න ඔබට පුළුවන් නම් ඔබේ පින්වත්නි ජීවිතේ දුක් කොච්චර ඔබේ දරුවෝ ඔය යන ජීවිත රේස් එකකින් නවතී. ඔබ ඔය යන ජීවිත රේස් එකකින් නවතී. ඔබේ ගෙදර කට්ටිය ඔය ජීවිත රේස් එකකින් නවතී. නැවතිච්ච තැන ඔබට මතක් වෙයි අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ කියපු කතාව. අඟුලිමාල මන් නැවතිලා ඉන්නේ. ඔබත් නවතින්න. දැන් මේ කාලේ ඔබට නවතින්න පුළුවන් වෙයිද? දැන් නවතීද නැත්නම් ආයි දැන් දවල්ට කියලා රැයට තම්බන්නේ මොනවද කියලා ඒ ටිකත් කඩෙන් අරගෙන තමයි අයි මේක පෝෂණය කිරීමේ යුද්ධය ඔබ පැටලිලාද නැද්ද? අපිට එහෙම නැහැ පිටින්. දැන් ඔන්න අදට වළඳලා ඉවරයි. අයි
රැට තම්බන්න එහෙම ඕනේ. ඊට උදේටත් මොන හරි ලැබුණොත් වළඳනවා. නොලැබුණොත් පාත්‍රය අරගෙන කොහේ හරි ගේකට ආර්ය සිංගමනේ ගිහිලා ආර්ය සිංගමනේ අනාර්ය සිංගමනේ නෙමෙයි. පාත්‍රය අරගෙන දෙවර පොරවගෙන ගෙවල් දෙකකට ගියාම දානි ලැබෙනවා ඇති වෙන්නේ වළඳන්න. ඒක කොයි හරි ගහක් මුල ඉඳගෙන වළඳලා ළඟ තියෙන පෙන් පහසු තැනකින්. පෙන් පහසු වෙනවා. පෙන් පහසු තැනකින්. ඒක ඇලකින් වේවා, දොලකින් වේවා, පාරේ තියෙන ටැප් එකකින් වේවා, කඩයක් අයින් ඕන එකක්. යුද්ධයක් නෑ. උදේට එකපාරක් දානි ටික වළඳගත්තාම යන්තම් ওই සාමාන්‍ය තරමකට ආයි දවල්ට තම්බන්න දෙයක් නෑ, හැලි වලම් හොදන්න නෑ, ලෝලු කපන්න නෑ, කැරට් සුද්ධ කරන්න නෑ, ෆොල් ගාන්න නෑ. කොච්චර නිදහසක්ද නේ. ඔය පිංගුතුලාට ගිය ගමන් දවල්ට තම්බපු දේව කන්න දෙන්න ඕනේ. ඊළඟට ඒක ඉවර වෙච්ච ගමන් ආයි හට්ටි වලන් ටික හොදන්න රැයට. ඔය පිංගුතුලා මේක පෝෂණය කිරීමේ යුද්ධේ පැටලී යත. අපි ඒ නිදහස් වෙයි. ඔය පිංගුතුලා මේක ගලව ගන්න කැමතිත් මම දන්නේ නැහැ කැමතිද නැද්ද කියන්න මට හිතෙනවා. ඔය පිංගුතුලාට මේක ගලව ගන්න උවමනාවක් කියන්නේ ඔය පිංගුතුලා කැමතියි ඕකට. ඔය පිංගුතුලාට ඕනේ මොකක් හරි කස ඉන්න කුෂ්ඨය. භික්ෂුව කියන්නේ කුෂ්ඨය හොද කරගත්තු කෙනා. හැබැයි ඔය පිංගුතුලා ඔය කුෂ්ඨය හොද කරගන්න කැමති. ඔය පිංගුතුලා කැමති ඕක කහනකොට අර පොඩි සනීපයක් එනවනේ කුෂ්ඨ කහනකොට. ඔය පිංගුතුලා අන්නේ සනීපයට කැමති. ඔය පිංගුතුලා කැමති නැහැ කුෂ්ඨයක් නැතුව ජීවත් වෙන්න. ඔය පිටර මොකක් හරි කුෂ්ඨයක් ඕනේ හරිද? ආයි ඉතින් ලක්ෂ ගාණක් හම්බුනත් වැඩක් නැහැ. ලක්ෂ ගාණෙම කහන්න කුෂ්ඨයක් තියෙනවා. අඩුම තියෙන වාහනේ විකුණලා අලුත් වාහනයක් අරගෙන ඒක ෆිනෑන්ස් එකක් හරි දාලා ඒ කුෂ්ඨය හරි කහ ඉන්නවා. මාධ්‍යත් දැන් නාලිකා බලන්නකෝ. නාලිකත් ඔබට කහන්න රැට නාට්‍ය හරහා කුෂ්ඨ දෙන්නේ නැද්ද? සෞද එක කුෂ්ඨයක් කහනවා, අඟහරුව දෙක කුෂ්ඨයක් කහනවා, සිකුරාද වෙනකන් සතිය දවස් 5 මේක කුෂ්ඨයක් කහනවා, සෙන්සුරාදීරද වෙනම කුෂ්ඨයක් කහනවා, සෞන්දර්යයට ආපහු ඒක ඉවර වෙනකොට දැන් එකක් බැලුවා දැන් ඇති. ඉවරයිද? ඒක ඉවර වෙනකොට තව එකක් පටන් ගන්නවා. ඉතින් ඔය පෙතර කුෂ්ඨ කහ ඉන්නවා. ලෝකයේම කුෂ්ඨ රෝගීන් බවට පත් වී ඇත. එයින් මිදීමට, ගැලවීමට බොහෝ දෙනෙක්ට අපේක්ෂාවක් නැත. එනිසා මේ ධර්ම දේශනාවෙන් රැස්වුණු ධර්මඥානින් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න දෙයියනේ. මේ දුවන වැරදි පාරෙන් නම් නවතින්න ඕනේ. මේ කහන කුෂ්ඨයෙන් නම් නවතින්න ඕනේ. රූපය අනිත්‍යයි නම්, දුකයි නම්, අනාත්මයි නම් මේ කුණු වෙන රූපයක් පෝෂණය කිරීමෙන් වැඩක් නෑ. මගේ දරුවට මේ රූපය පෝෂණය කරන්න මහන්සි වෙන එක මොන්ඩිසෝරි යවන එක ශිෂ්‍යත්ව කරන එක අර්ථයක් නෑ. ඊට වඩා මේ දිරෙන රූපය දිරෙනවා කියලා අනේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් මම අරක කියද්දි ඔය පිටුදරට කොච්චර සනීපයක් දැනුණාදනේ. මේ සයින්සේ නමක් විඳින මේ සැපය කිව්වාම ස්වාමීන් වහන්සේ නමක් හරි බවට පත් කරලා අපි මේ ශාසනේ පිටක් පිළිසරණක් ලබා දෙන්න ඕනි, සසරට පිටක් පිළිසරණක් ලබා දෙන්න ඕනි කියලා කල්පනා කරගන්න. මේ ධර්මඥානය, මේ ධර්ම දානමය කුසලය ඔබට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.